සුබෝදෑසනක් හැමෝටම මම නැවසරයක් ඔයගොල්ලොත් එක්ක අද දවසේ 9 පන්ති පාඩමක් අපි සාකච්ඡා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ මීට කලින් වීඩියෝ එහෙම දැකලා ඇති බලලා ඇති ඔයගොල්ලෝ. ඒකෙන් පාඩම් කීපයක් අපි පහුගිය දවස්වල සාකච්ඡා කරා. ඉතින් ගොඩ දවසකින් අපිට මේ විදිහට සම්බන්ධ වෙලා සාකච්ඡා කරන්න හම්බෙච්ච අවස්ථාව අද ඔයගොල්ලන්ගේ පාඩම් ටික අපිට දැන් කොහොමද මේ අවුරුද්දේ අපිට විභාගයේ කෙසේ වෙතත් අපි ඊළඟ පන්තියට යන්න සූදානම් වුණත් මේ පාඩම් ටික අපිට ඉවර කරන්න ඕනේ. ඒ නිසා අද දවසේ අපි එක් පාඩමක් අපි සාකච්ඡා කරමු. එහෙනම් අපි ලියමු අද මාතෘකාව විදිහට වර්ගඵලය. මාතෘකාව ලියන්න වර්ගඵලය කියලා. මාතෘකාව ලියන්න වර්ගඵලය කියලා. හරි. මේ මාතෘකාව අපි මීට කලින් අහලා තියෙනවා. මේ වර්ගඵලය කියන්නේ මොකක්ද කියන එක අපි මීට කලින් අහලා තියෙනවා, ඉගෙනගෙනත් තියෙනවා. අද දවසේ තවත් ඒ කාරණාවලට යමක් එකතු කරන්න යන්නේ. වර්ගඵලය යන කුමක්ද? ප්‍රශ්නයක් අහනවා කවුරුවත්. වර්ගඵලය කියන්නේ මොකක්ද කියන එක. මොකක්ද අපි දෙන්නේ? පොඩි උදාහරණයක් මෙහෙම කියන්නම්. ඒ තමයි වතුර බිඳුවක් අපි මේසේ උඩට දානවා බිඳුවක්. හරිද? ඒ වගේම තවත් කෝප් එකකින් අරගෙන වතුර ප්‍රමාණයක් මේසේ උඩට තව තැනකට දානවා. එතකොට මේ වතුර බිඳුව සහ අර ගොඩක් වතුර දාපු ප්‍රමාණ අතර ගත්තාම වැඩි පැතිරීමක් තියෙන්නේ. දැන් කුඩා දැන් මේ හිතන්නකෝ. මේ තියෙන්නේ කුඩා වතුර බිඳුව. මේ තියෙන්නේ විශාල වතුර බිඳුව. දැන් කවුද විශාල? මට උත්තරය දෙන්න බෑ. කවුද විශාල? දැන් පේනවනේ මේ කුඩා ඒ කියන්නේ වතුර බිඳුව දාපු එක අපිට ප්‍රමාණයෙන් කුඩායි. විශාල වතුර කෝප්පයක් අපි මේසෙකට දැම්මනම් මේ වගේ ලොකු ප්‍රමාණයක් අපිට එනවා. ඒ නිසා අපි මේ ප්‍රමාණය වැඩි කියන එක අපි දන්නවා. මේක කුඩායි. මේක විශාලයි. පැහැදිලිනේ? කුඩායි විශාලයි. එතකොට මේ තියෙන කුඩා ප්‍රමාණය සහ විශාල ප්‍රමාණය කියන්නේ ඇත්තටම කුඩා ප්‍රමාණය සහ විශාල ප්‍රමාණය අපි කියලා කියන්නේ මේ වතුර ප්‍රමාණය අපි ගැන කතා කරේ උදාහරණයක් විදිහට මේ පෘෂ්ඨය මත මේ කියන්නේ අපි හිතමු මේක බෝඩ් එක නම් මේක මේසේ නම් මේ මේසේ මත පැතිරිලා තියෙන ප්‍රමාණය ගැන තමයි අපි වර්ගඵලයෙන් කතා කරන්නේ. එතකොට මේ කුඩා ප්‍රමාණයක් පැතිරිලා තියෙනකොට අපි කියනවා ඒකේ වර්ගඵලය අඩුයි කියලා. විශාල ප්‍රමාණයක් පැතිරිලා තිනකොට අපි කියනවා වර්ගඵලය වැඩි කියලා. එහෙනම් අපිට මේක රූපය ඇඳගෙන අපි ලියමු. කුඩා සහ මේක මේ අපි ලියමු වර්ගඵලය කුඩායි. මේකට අපි ලියමු වර්ගඵලය විශාලයි. වර්ගඵලය කුඩායි, වර්ගඵලය විශාලයි. පේනව නේද? මේක වර්ගඵලය කුඩායි, මේක වර්ගඵලය විශාලයි. එතකොට වර්ගඵලය ගැන අපි කතා කරන්නේ යම් පෘෂ්ඨයක් මත පැතිරිලා තියෙන ඉඩ ප්‍රමාණය තමයි අපි කතා කරන්නේ වර්ගඵලයෙන්. පැහැදිලි නේද නේද? ඔය ටික ඇඳගන්නකො මාතෘකාව ලියලා අද දිනේ දාමු. අද අපි දිනේ දාමු. දිනේ දාලා මාතෘකාව ලියලා මේ රූපය ඇඳලා මේක කුඩායි විශාලයි කියලා ලියලා වර්ගඵලය කුඩායි වර්ගඵලය විශාලයි කියලා අපි සටහන් කරමු.
හරිනේ මේක අපි ලිව්වා හරි දැන් සර්. right අපි නම් තරුවක් දාලා යටින් ලියමු මෙහෙම දැන් මේක ලියලා ඉවරයි අපි මම මකනවා දැනුත් පුතෙක් සම්බන්ධ වුණා කවුරු හරි මේ එයාටත් අපි කියන්නේ මාතෘකාව අපි ලිව්වා වර්ගඵලය කියලා ඊට පස්සේ වර්ගඵලය කියලා ලිව්වා ඊට පස්සේ රූපයක් ඇඳා අපි කතා කරේ මේ පෘෂ්ඨයක් මත පැතිරලා තියෙන ඉඩ ප්‍රමාණය ගැන තමයි වර්ගඵලයෙන් කතා කරන්නේ ඒ නිසා කුඩා රූපයක් ඇඳලා අපි ලිව්වා වර්ගඵලය කුඩායි විශාල රූපයක් ඇඳලා අපි ලිව්වා වර්ගඵලය විශාලයි කියලා පැහැදිලිනේ right එතකොට අපි යටින් ලියමු ඊට පස්සේ තරුවක් දාලා පෘෂ්ඨයක් මත ලියන්න පෘෂ්ඨයක් මත පැතිරී ඇති ඉඩ ප්‍රමාණය එහි වර්ගඵලය ලෙස හඳුන්වයි. යම් පෘෂ්ඨයක් මත කියන එකත් අවශ්‍ය නැහැ. ඉතින් යම් පෘෂ්ඨයක් කියලාම අපිට ගන්න පුළුවන්. අපි දැන් අර කලින් කතා කරේ මේ අර මේසයකට වතුර බින්දුවක් දානවා කියන කතන්දරේනේ. එහෙම නැතුව අපිට පෘෂ්ඨයක් ගැන දැන් අපි තුමු කොළ කෑල්ලක් අපිට පොඩියට කපන්නත් පුළුවන්, විශාලව අපිට කපලා ගන්නත් පුළුවන්. එතකොට ඒක පෘෂ්ඨයක් වෙනවනේ. පෘෂ්ඨයක් පැතිරී ඇති ඉඩ ප්‍රමාණයෙහි වර්ගඵලය ලෙස අපිට හඳුන්වන්න පුළුවන් කියන එක අපි යටින් ලියමු. හරිද? right. අනේ මේ ඉවරුණාම මට මේ කියන එක හොඳයි. එතකොට අපිට පැහැදිලි වැඩ ටික වාට තේරෙනවා කියන එක. right. දැන් මීට කලින් අපි පුංචි පන්ති වල අපි ඉගෙන ගත්තා මේ තව රූප කිහිපයක් අපි දැන් විවිධ හැඩේ දැන් හිතන්නකො මෙහෙම මෙන්න මේ වගේ හැඩයක් නැති මේ විවිධ කියන්නේ කිසිම අපි හැඩයක් නැති රූපයක් අපි කතා කරොත් මේකේ වර්ගඵලය ගැන හොයන්න අපි ඉගෙන ගන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ දෙයක අපි ඉගෙන ගන්න අපි මූලික අපි දන්න රූපවල තමයි වර්ගඵලය අපි හොයන්න අපි ඉගෙන ගන්නේ. මීට කලිනුත් ඉගෙන ගත්තේ එමය. අදත් අපි කතා කරන්නේ විශේෂයෙන් රූප දෙකක් පිළිබඳව. එතකොට ඒකෙත් කතා කරන්නේ අපි දන්න රූප පිළිබඳව. ඉතින් මේ වගේ එකක අපි වර්ගඵලය හොයාගන්න පුළුවන්. නමුත් ඕගලන්ගේ පන්තියේදී මේ වගේ දෙයක වර්ගඵලය අපි කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි දන්න රූප ගැන ඉස්සෙල්ලා බලමු. දැන් පළවෙනි එක තමයි අපි දන්න එක සමචතුරස්‍රය. දැන් පළවෙනි එක විදිහට අපි දන්න රූපයේ සමචතුරස්‍රය අපි සමචතුරස්‍රයක් අඳිමු. මේ විදිහේ සමචතුරස්‍රයක් අපි අඳිමු. පාද හතරම සමානයි. මේ කෝණයේ අංශක 90ක් වෙනවා කියන එක ඔයගොල්ලෝ දන්නවා. පාද හතරම සමානයි. අංශක 90ක් වෙනවා මේ රූපේ. එතකොට මේකේ දිගක් අපි ගත්තොත් එහෙම අපි දුන් සෙන්ටිමීටර් 5ක් පැත්තක දිග සෙන්ටිමීටර් 5යි. එහෙනම් වර්ගඵලය අපි කලින් ලියලා තිනවා. ඒ නිසා මම වැඩි වෙලාවක් ගන්නෙ නෑ. වර්ගඵලය සමානයි. අපි ලියන්න පුළුවන් පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. එතකොට අපිට එනවා 5 සෙන්ටිමීටර වැඩි කිරීම 5 සෙන්ටිමීටර කියලා. පැහැදිලිනේ? දැන් උත්තරේ කියන්නකෝ කවුරු හරි. 25යිද? 25යි නිකන් බෑ. ඒකකේ මොකද්ද? වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර. right good වර්ග සෙන්ටිමීටර 25යි. අන්න එහෙම අපි ඒකකයක් එක්ක උත්තර ලියන්න. දැන් අද බලන්නකෝ දැන් 2020 සාමාන්‍ය පෙළ විභාගෙ ලියන්නත් පුතාලා ලෑස්ති වෙනවා. එහෙම ලියනකොටත් ඒගොල්ලොත් වරද්දනවා වර්ගඵලය හොයන්න කිව්වොත් ඒකකේ දාන්න නැති අය ඉන්නවා. ඒ නිසා දැම්ම ඉගෙන ගත්තාම සාමාන්‍ය පෙළ විභාගේ කිසි ගැටලුවක් නැතුව ලකුණු වැඩි ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන් වෙනවා.
දැන් මේ මාතෘකාව ගැන කතා කරත් අපිට ඔයගොල්ලන්ගේ පන්තියේදී ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට ගොඩ නැගෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයේ පරිමිතිය සහ වර්ගඵලය කියන මාතෘකා දෙකම එකතු කරලා ලකුණු 10ක ප්‍රශ්නයක් හැදෙනවා. right. දැන් මේක ඉවරයි කියලා මම හිතනවා. ඊළඟට අපි යන් දෙවෙනි එක විදිහට මේක හැමෝම ලියලා ඉවරද? ඔව් සර්. right. එහෙනම් දෙවෙනි එක විදිහට අපි යන් ඍජු කෝණාශ්‍රයක් ගැන. දෙවෙනි එක ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ගැන අපි ඉගෙන ගමු. මතක් කරගමු. ඇත්තටම ඉගෙන ගැනීමක් නෙමෙයි, කලින් ඉගෙන ගත් එකක් මතක් කිරීමක් තමයි කරන්නේ. අපි දන්නවා ඍජු කෝණාශ්‍රයක ලක්ෂණ සම්මුඛ පාද සමානයි. ඒ වගේම මේ අභ්‍යන්තර කෝණයක් අංශක 90ක් වෙනවා. එන්නේ ලක්ෂණත් අපි රූපේ දැක්කම මතක තියෙන්න ඕනේ. එහෙනම් සම්මුඛ පාද සමානයි. ඒ වගේම අභ්‍යන්තර කෝණාංශක 90ක් වෙනවා. එතන අපිට මේකෙත් වර්ගඵලය අපි ලියන්න පුළුවන්. වර්ගඵලය සමානයි. මේක අපිට ලියන්න පුළුවන් දිග වැඩි කිරීම පළල කියලා. දිග වැඩි කිරීම පළල. එහෙනම් දිග කියන එක අපි ඒකකයක් අපි දාගමුකෝ. මේක සෙන්ටිමීටර 10යි. මේක සෙන්ටිමීටර 4යි. එහෙනම් උත්තරේ හදලා කියන්න බලන්න. 40යි වර්ග සෙන්ටිමීටර. අන්න හරි. 40යි වර්ග සෙන්ටිමීටර. ඒකකය ගොඩාක් වැදගත් ඈ. ඒ නිසා අපි ලියන්න පුළුවන් මේක 10යි සෙන්ටිමීටර ගුණ කිරීම 4යි සෙන්ටිමීටර 10 වරක් 4 40යි වර්ග සෙන්ටිමීටර කියලා අපිට උත්තරේ ලබා ගන්න පුළුවන්. අනිත් අය හරිද? නෙත්මී මේවා තේරෙනවද? ඔව් සර්. ආසින්සනි සම්බන්ධ වෙලා ඉන්නවද මේකට? ආසින්සනි නැද්ද? ඉන්නවා. මේවා තේරෙනව නේද? ඔව්. right. දැන් අපි යන් තුන්වෙනි කොටසට. තුන්වෙනි එක මම බෝඩ් එකේ මේ පැත්තෙන් ලියනවා. තුන්වෙනි එක අපි කතා කරමු ත්‍රිකෝණයක් ගැන. ත්‍රිකෝණයක් ගැන අපි කතා කරමු. දැන් ත්‍රිකෝණ වර්ග අපි මේ ආකාර තුනටම ඉගෙන ගමු. ත්‍රිකෝණයක වර්ග අපි ඉගෙනගෙන තියෙනවා ප්‍රධාන කොටස් දෙක. එකක් කෝණානුව වෙන් වෙනවා, අනිත් එක පාදානුව වෙන් වෙනවා කියලා අපි කොටස් දෙකකට වෙන් කරා. පාදානුව අපි කතා කරා සමපාද ත්‍රිකෝණය, සමද්විපාද ත්‍රිකෝණය සහ විෂමපාද ත්‍රිකෝණය ගැන. කෝණානුව අපි කතා කරලා තිනවා සුළු කෝණී ත්‍රිකෝණය, ඍජු කෝණී ත්‍රිකෝණය සහ මහා කෝණී ත්‍රිකෝණය ගැන අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් අපි එක එක වෙන වෙනම බලමු. මේක ඇවිල්ලා සුළු කෝණී ත්‍රිකෝණයක් ගැන අපි කතා කරන්න ඉස්සෙල්ලාම සුළු කෝණී ත්‍රිකෝණයක් අඳිමු. ඇඳලා මෙන්න අපි දන්නවා කඩේලින් මම ලකුණු කරේ මොකද්ද අපි කඩේලින් ලකුණු කරේ? ජීවන්ත මොකක්ද මේ කඩේලින් කියන්නේ? ඍජු කෝණ නේ. නෑ ලම්බ උස අපි ලකුණු කරේ නේද? මේකට අපි කියනවා ආධාරකය. ආධාරකය අපි හිතමු අපි ලේසියෙන් ගමු සෙන්ටිමීටර 8යි කියලා. ලම්බ උස අපි කරගමු සෙන්ටිමීටර 5යි කියලා. අපෙන් අහනවා වර්ගඵලය මොකක්ද කියන එක. අපි වර්ගඵලය ලියමු. මොකද්ද සූත්‍රය? වර්ගඵලය ලියන්න සූත්‍රය. ගිය අවුරුද්දේ අපි ඉගෙන ගත්ත වර්ගඵල. ඔව්. දෙකෙන් එක වැඩි කිරීම. හරි. ආධාරකය. ඔව් ආධාරකය. ලම්බ උස. වැඩි කිරීම ලම්බ උස. වැඩි කිරීම ලම්බ උස. right good. එහෙනම් අමතක කරන්න එපා. වර්ගඵලය සමානයි භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස කියන සූත්‍රය මම තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා භාගය ගුණ කිරීම ආධාරකය. ආධාරකය මෙතන ගන්න මේ සෙන්ටිමීටර 8යි. ලම්බ උස සෙන්ටිමීටර 5යි. එතකොට මේක අපි සුළු කිරීමක් ගන්න පුළුවන් 2 2 1යි 8 2 4යි කියලා.
අවසාන උත්තරය අපිට හම්බ වෙනවා 4 ගුණ කිරීම 5 පිළිතුර 20යි cm වර්ග 20යි සෙන්ටිමීටර අන්න වර්ග වර්ග සෙන්ටිමීටර් 20. right good වර්ග සෙන්ටිමීටර 20යි. ඊට පස්සේ මම තවත් ත්‍රිකෝණයක් අඳිනවා මේ පැත්තෙන්. මේක අපි දන්නවා ඍජු ත්‍රිකෝණයක් ගැන තමයි මෙතන කතා කරන්නේ. එතකොට ඍජු ත්‍රිකෝණයක අපි කරන්නේ 6 සෙන්ටිමීටර මේක 5 සෙන්ටිමීටර කියලා ගත්තොත් මේකේ තේ ආකාරයටම මට ලියන්න බලන්න. වර්ගඵලය සමානයි භාගයේ ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස එතකොට වර්ගඵලය අපි ලියන්න පුළුවන් භාගයයි ආධාරකය 6 සෙන්ටිමීටර ලම්බ උස 5යි. එතකොට මේක ආයේ සුළු කිරීමක් කරන්න පුළුවන් 2 2 1යි 6 2 3යි 3 වරක් 5 3 වරක් 5 3 වරක් 15යි 15යි cm වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 15යි. දැන් මේ කාට හරි මේක නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න ඕනේ. දැන් මේක පන්ති කාමරේ වගේම තමයි වේගය වැඩි නම් ඒත් කියන්න ඕනේ. ඒ වගේම නොතේරෙනවා නම් ඒත් කියන්න ඕනේ. දැන් ඔයගලන්ට පුළුවන් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ අත උස්සන්න. කොහොමද අත උස්සන්නේ? ඔයාලට ඒ පහසුකම් තියෙනවා අත උස්සන්න පුළුවන් මේකෙන් මට පේනවා එතකොට. හරි ඒ කොහොම වුණත් කතා කරන්නත් පුළුවන් පැහැදිලි නැත්තම් හරි තවත් අවස්ථාවක් අපි බලමු තුන්වෙනි අවස්ථාව ඒකෙම මහා කෝණී වෙච්ච අවස්ථාවක් මෙන්න මේ විදිහේ ත්‍රිකෝණයක් ගත්තොත් මේක අපිට දීලා තියෙනවා 10යි සෙන්ටිමීටර කියලා. මේ දිග දීලා තියෙනවා අපිට 5යි සෙන්ටිමීටර කියලා. පේනවනේ. එතකොට මේ ලම්බ උස දීලා තියෙනවා මෙතන 4යි සෙන්ටිමීටර කියලා. දැන් පේනවා ලම්බකයේ ඇඳලා තියෙන්නේ එළියෙන්. දැන් මහා කෝණී ත්‍රිකෝණයක ලම්බකයේ අඳින්න වෙන්නේ එළියෙන්. ඒතර ආධාරකයේ විදිහට ගන්න වෙන්නේ සෙන්ටිමීටර 10යි. 10යි හරි එතකොට භාගයයි ආධාරකයේ සෙන්ටිමීටර 10යි. ලම්බ උස දැන් මේ පහෙන් වැඩක් නැහැ අපිට 5 අවශ්‍ය නැහැ. 4යි සෙන්ටිමීටර තමයි අපි ගන්න ලම්බකයේ විදිහට. දැන් කපන්න පුළුවන් 2ට 2 1යි 4ට 2 ඒවා 2යි කියලා. අපිට 10 දෙකෙන් වැඩි කරොත් අපිට එනවා 20යි 20යි වර්ග ඝන සෙන්ටිමීටර වර්ග ඔව් ඒක අපි කියන්නේ පුතේ මේ වර්ග සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 20යි කියලා. ලියනකොට අපි ලියන්නේ 20යි cm වර්ග කියලා. ලියනකොට ඒ විදිහට ලියන්නේ. right දැන් මේ දැනුම තියෙනවා අපිට. දැන් ඔයගොල්ලන්ගේ අච්චු පොත ඔතනට ගන්නකො. අච්චු පොත ඔතනට ගන්න 29 වෙනි පිටුව 29 වෙනි පිටුවේ තියෙනවා දැන් රූප ගොඩක් ඇඳලා තියෙනවා ඒක කමන්නේ දෙවනි ගාන කියලා කියන්නේ අපි ප්‍රධාන පළවෙනි එකේ කොටස් තියෙනවා 6ක් තියෙනවා ඒක නෙමෙයි දෙවනි ගාන ප්‍රධාන දෙවනි ගාන ගැන අපි කතා කරන්නේ දෙවනි ගාන පොඩක් බලමු
29 වෙනි පිටුවේ තියෙනවා දෙවෙනි ගාන රූපයේ දක්වන ත්‍රිකෝණයේ සෙන්ටිමීටර 12ක් ආධාරකයට අනුරූප උස සෙන්ටිමීටර 5ක්ද සෙන්ටිමීටර 10ක ආධාරකයට අනුරූප උස සෙන්ටිමීටර h කියලා කියනවා. අපි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය. මම මේක මකනවා. ඔයගලන්ගේ අච්චුපතේ රූපයට අපි යන් මේක දෙවෙනි ගාන විදියට අපිට දීලා තියෙන්නේ 29 වෙනි පිටුව ඔය විදිහට ඔයාලට පොතේ බලාගෙන අඳින්න පුළුවන්. මේක 10 සෙන්ටිමීටර ඊළඟට 5 සෙන්ටිමීටර ඊළඟට 12 සෙන්ටිමීටර මේක සිම්පල් h කියලා දීලා තියෙනවා. දැන් පළවෙනි ප්‍රශ්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. පළවෙනි ප්‍රශ්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. දැන් මම ඔයගලන්ට අවස්ථාවක් දෙනවා මේක හදන්න. දැන් හැමෝම හදන්න ඕනේ. හදලා මට එක එක්කෙනා වෙන වෙනම උත්තර කියන්න ඕනේ. මම මගේ උත්තරේ මේකයි කියලා. හැදුවද? ඈ? හැදුවා. right. කවුද ජීවන්තද හැදුවේ? කවුද? right ජීවන්තගේ උත්තරේ කියන්නකෝ. 30 වර්ග සෙන්ටිමීටර්. අපි මම උත්තරේ හරිද කියලා දැම්ම කියන්නේ නැහැ. අනිත් අයගේ උත්තරෙත් බලමු. දැන් ජීවන්තගේ උත්තරේ හරිද කියලා අපි අනිත් අයගෙන් අහමු. අශානි. වර්ග සෙන්ටිමීටර් 30යි. එතකොට නෙත්මිගේ උත්තරේ වර්ග සෙන්ටිමීටර් 30යි. අශානි. නේෂදී නේද නම? නේෂදීද? මං කිව්ව හරිද දන්නේ නැහැ. නේෂදීද? තාම හදනවා සර්. යොහන් කවිෂාගේ උත්තරේ ලක්ෂාන් සර් වර්ග සෙන්ටිමීටර් 30යි. 30යි හරි බලමු හරිද කියලා සංකල සසංකනේ සසංක ජමෝත් ප්‍රමෝත් ආසිසනේ උත්තරේ සර් වර්ග සෙන්ටිමීටර් 30යි. right ඔක්කොම කියන්නේ වර්ග සෙන්ටිමීටර් 30යි කියලා right අනිත් අයත් බලන්න දැන් තාම හදන අයටත් උදව්වක් අපි කරන්න ඉබේ අනිත් අයටත් අපි උදව්වක් කරන්න ඕනේ ඒ නිසා දැන් මෙතන දීලා තියෙනවා ආධාරක දෙකකුයි පේනවනේ ආධාරක දෙකක් තියෙනවා එකක් 12 අනිත් එක 10 දැන් මේ වෙලාවේ අපි මොකද්ද ගන්න කියන එක පස්සේ තියෙනවා මේ එකක් 12 අනිත් එක 10 ඊට අදාළ මේ 12ට අදාළ ලම්බ උස කීයද 12ට අදාළ ලම්බ උස කො 12ට අදාළ ලම්බ උස 5යි. 500 දැන් මේ
මේ තියෙන 10 මේ 10ට අදාළ ලම්බ උස දීලා තිනවා h කියලා. එහෙනම් ඒක තේරුම් ගන්න ඕනේ Tamanට අදාළ කෙනා කවුද කියන එක. එතකොට මේ වර්ගඵලය අපි ලියන්න පුළුවන්. දැන් h කියන එක අපි දන්නේ නැති නිසා ඉස්සල්ලාම අපිට වර්ගඵලය ලියන්න පුළුවන්. භාගයයි ආධාරකය කිරීම ලම්බ උස වැඩි කිරීම ලම්බ උස. ලම්බ උස. එතකොට භාගය ගුණ කිරීම 12 සෙන්ටිමීටර ගුණ කිරීම ලම්බ උස කියලා වෙන්නේ 5 සෙන්ටිමීටර. 5 සෙන්ටිමීටර. අන්න ඒක දැන් මෙතනදී විශේෂත්වය තමයි දැන් අදාළ ආධාරකයට ගැලපෙන ලම්බ උසයි ගන්න ඕනේ. දැන් එකක් 12 අරගෙන අනිත් එක h ගන්න බෑ. මේ 10 අරන් 5 ගන්න බෑ. ඒකයි මේ ගානේදී තේරුම් ගන්න ඕනේ විශේෂත්වය දෙක. එතකොට අපිට එනවා 2ට 2 2යි 12ට 2කින් ගපුවාම 6යි. උත්තරය 6යි සෙන්ටිමීටර ගුණ කිරීම 5යි සෙන්ටිමීටර අපි දන්නවා 30යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. වර්ග සෙන්ටිමීටර 30යි. එහෙනම් ඔයගොල්ලෝ කියපු හැම උත්තරයක්ම හරි. තාම හදාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් හදාගන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් පුළුවන් ඒක මේ ලියාගන්න. ඊළඟට ඒකේ දෙවෙනි කොටස අහනවා h වලාගේ. දෙවෙනි කොටසෙන් අහනවා h වලාගේ. මොකක්ද h වලාගේ? 600 බලමු අනිත් අය මොකද කියන්නේ? h වලාගේ කීයද? සෙන්ටිමීටර් 3යි. h වලාගේ සෙන්ටිමීටර් 3යි. එක්කෙනෙක් කිව්වා 6 සෙන්ටිමීටර අනිත් එක 3 සෙන්ටිමීටර. බලමු කවුද හරිද කියලා. තව උත්තර තියනවද? නිම්මි කීයද ගන්න? හරි දැන් මේක හදන විදිය බලමු වෙලාව යන නිසා දැන් මම නැවත සැරයක් මේ වර්ගඵලයම මේ විදිහටම ලියා ගන්නවා. දැන් අපි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය දැන් කලින් හොයාගත්තා. එහෙනම් ඒක තවත් විදිය දැන් කලින් අපි හොයාගත්ත එක මම වර්ගඵලය ආදේශ කරනවා මේ පැත්තට වර්ග සෙන්ටිමීටර 30යි. ඊළඟට භාගය ආධාරකයේ විදියට ගන්නවා දැන් 10. ආධාරකයේ විදියට ගන්නවා 10. ලම්බ උස h නේ හොයාගන්න ඕනේ. ඒ නිසා තමයි මම 10 ගත්තේ. ඒ නිසා ලම්බ උස අපි ගන්නවා h කියලා. පැහැදිලිනේ? එහෙනම් h විදියට අපි මේ විදියට ගන්නවා. දැන් මේක අපිට සුළු කරන්න පුළුවන් 2ට 2 1යි මෙතන 5යි කියලා. එතකොට මෙතන එනවා නැවසරයක් 30යි වර්ග සෙන්ටිමීටර සමානයි 5යි සෙන්ටිමීටර ගුණ කිරීම h කියලා. එහෙනම් මෙතන පේනවද ඔයගොල්ලන්ට? ඔව් සර්. මෙතන පේනවා 5 සෙන්ටිමීටර තියෙන්නේ මේ 5 සෙන්ටිමීටර අයින් කරගන්න ඕනේ. ගුණ කිරීමක් තියෙනකොට 5 සෙන්ටිමීටර අයින් කරන්නේ කොහොමද අපි? බෙදීම පහක් දානවා. 5 සෙන්ටිමීටර වලින්ම බෙදන්න ඕනේ. මේකත් 5 සෙන්ටිමීටර වලින් බෙදනවා අපි. එතකොට මේ 5 සෙන්ටිමීටර මේ 5 සෙන්ටිමීටර කැපිලා යනවා. දකුණු පැත්තේ ඉතුරු වෙන්නේ h විතරයි. මෙතන කපන්න පුළුවන් 5ට 5 1යි 30ට 5 වගේද? 6යි. 6යි. මේ සෙන්ටිමීටර එකකට මේ 1 සෙන්ටිමීටරයක් කැපිලා යනවා. ඒ නිසා ඉතුරු වෙනවා 6යි සෙන්ටිමීටර කියලා. ඒ නිසා 6යි සෙන්ටිමීටර කියවු උත්තරේ හරි. h සමානයි 6යි සෙන්ටිමීටර. අවසානට ඔය විදිහට උත්තරේ තියන්න ඕනේ 6 සෙන්ටිමීටර කියලා. පැහැදිලි නේද? ඔව්. right.
හරිනේ දැන් ඔයගොල්ලන්ට දැන් මේ පාඩමේ ඉවර වුණාන් පස්සේ ඉතුරු ගණන් ටික හදන්න පුළුවන්. පුනරීක්ෂණ අභ්‍යාසයේ තියෙන ඉතුරු ගණන් ටික මම ඒකේ හදන්නේ ඒ ගාන විතරයි. ඔයගොල්ලෝ හදලා මට එවන්න WhatsApp එකට. මේක මම මකන්නද? තාම ලියනවද කට්ටිය? හරිද? හරි. දැන් අද ඉගෙන ගන්න අලුත් මාතෘකාවක් තියෙනවා අපිට. ඒ තමයි සමාන්ත්‍රාශ්‍රය. එක විදිහට දාමු සමාන්ත්‍රාශ්‍රය. සමාන්ත්‍රාශ්‍රය. ඉංග්‍රීසියෙන් අපි කියනවා parallelogram කියලා. ඒක පේන්නේ බෝඩේ පේන්නේ. හරිනේ? ඔය සමාන්ත්‍රාශ්‍රය අපි කියනවා ඉංග්‍රීසියෙන් parallelogram කියලා. ඉංග්‍රීසි වචනේත් අපි ලියා ගමු. P A L A L L E L O G R M parallelogram. G R A M G R A M P A L A L L E L O G R A M parallelogram. මෙතන R P A R A L L E L O G R A parallelogram. Right. Then සමාන්ත්‍රාශ්‍රයක් යනු කුමක්ද? ඒකයි ප්‍රශ්නේ. සමාන්ත්‍රාශ්‍රයක් කියන්නේ මොකද්ද? අපි රූපයක් අඳිමු. මීට කලින් අපි දන්නවා තියෙනවා අපි සමාන්ත්‍රාශ්‍රයක් අපි රූපයක් ඇඳොත් එහෙම මේ විදිහේ හැඩයක් තියෙන්නේ. හරියට නිකන් අවුරුද්දට හදන කිරිබත් කෑල්ලක් වගේ. අවුරුද්දට හදන කිරිබත් කෑල්ලක හැඩය තමයි තියෙන්නේ සමාන්ත්‍රාශ්‍රයට. මේකේ ලක්ෂණ මොනවාද? දැන් මොන හරි දෙයක් අඳුර ගන්නකොට ඒකේ ලක්ෂණ තේරුම් ගන්න. දැන් අපි හිතමු රෝස මලක් ගැන අපි කියනවා. රෝස මලක ලක්ෂණ අපි දැනගන්න ඕනේ. එහෙම වුණොත් නේ රෝස මල කියලා දැනගන්නේ නේද? රෝස මලේ පාට ගැන ගන්න පුළුවන්. ඒකේ පෙතිවල හැඩය දැනගන්න පුළුවන්. ඒ වගේම ඒකේ සුවඳ ගැන දැනගන්න පුළුවන්. ඒකේ කටු තියෙනවා නම් කටු තියෙනවා කියන දැනගන්න පුළුවන් නේද? ඒවා තමයි ලක්ෂණ කියලා කියන්නේ. ඒ නිසා මේ සමාන්ත්‍රාශ්‍රයක ලක්ෂණ මොනවාද? සම්මුඛ පාද සමානයි. ඔව් සම්මුඛ පාද. ඔයා කිව්වේ හරි සම්මුඛ පාද සමානයි. ඔන්න මම සම්මුඛ පාද ලකුණු කරා. සම්මුඛ පාද කියලා කියන්නේ සම්මුඛයි කියලා කියන්නේ එයාට මූණට මූණ බලාගෙන ඉන්නේ. මේ පාදෙට මූණ බලන් ඉන්නේ මෙයා. ඒ නිසා සම්මුඛ. අපි කියනවා සම්මුඛ පරීක්ෂණ කියලා. ඔන්න සම්මුඛ පාද සමානයි. තව ලක්ෂණයක් තියෙනවා. මොකද්ද තව ලක්ෂණය? ඔව්. සම්මුඛ පාද සමානයි. දැන් ඔයාලට හිතනවද මේම දෙයක් මේ ඍජු කෝණාශ්‍රයක් දන්නවනේ. ඍජු කෝණාශ්‍රයක් අපිට වෙසක් කූඩුවක් හදන්න හරි ඍජු කෝණාශ්‍රයක් අපි ඉරටු ටිකකින් ගැට ගහලා අපි ලණුවෙන් ගැට ගහනවානේ. ඒ ගැට ගහලා පොඩ්ඩක් අද දවසේ ගැට ගහලා හෙට බලනකොට පොඩ්ඩක් ඇද වෙලා. ඇත්තට මේ ඍජු කෝණාශ්‍රය පොඩ්ඩක් ඇද වෙච්ච අවස්ථාවක් තමයි මේ සමාන්ත්‍රාශ්‍රය වෙන්නේ. ඍජු කෝණාශ්‍රය පොඩ්ඩක් ඇද ගහලා ඇද වෙලා. හැබැයි මේක තව විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි මට කියන්නකෝ කෝච්චි පාරක කවදාකවත් මේ පීලි හමු වෙන්න පුළුවන් දෙකට? බෑ. හමු වෙන්න බෑනේ. එහෙම වෙන්නේ පීලි පයින් එකනේ. උන්ටා කෝච්චි පාරක කවදාකවත් පීලි හමු වෙන්න බෑ. එකට හමු වෙන්න බෑ. ඒ නිසා අපිට මේකට අපි කියනවා කියලා. ඒක සම්මුඛ පාද තව ලක්ෂණය තමයි සමානයි
සමාන්තරයි. නම් මේ පැත්තට එහෙම ලියන්න පුළුවන්. සමාන්තර බවක් තියෙනවා. සමාන්තරාශ්‍රය කියන වචනේම තේරුම පේනවා. සමාන්තර බවක් තියෙනවා. සම්මුඛපාද සමාන බවක් තියෙනවා. පැහැදිලිනේ? සමාන්තරාශ්‍රය සම්මුඛපාද සමාන. සම්මුඛපාද සමානයි. right. එතකොට දැන් ওই කතාව ඒක. දැන් අපි ලක්ෂණ ඉගෙන ගන්නවා මොකද සමාන්තරාශ්‍රයක් කියන එකේ සම්මුඛපාද සමානයි සමාන්තරයි. රූපය ඇඳ ගන්නකො. රූපය ඇඳ ගන්නකො. අපි මේක ලකුණු කරමු. ලකුණු මේ විදිහට A B C D කියලා. මේකේ ලක්ෂණ අපි ලියමු. ලක්ෂණ අපි ලියමු මොනවාද? AB පාදය සමානයි DC කියලා. AB පාදය සමානයි DC. ඒ වගේම මේක ලියන්න පුළුවන් AB සමාන්තරයි. සමාන්තරයි කියන දක්වන සංකේතය තමයි මේ හරහට ඉරි දෙකක් අපි දානවා. හරහට ඉරි දෙකක් අපි ලකුණු කරනවා සමාන්තරයි කියලා පෙන්වන්න. AB සමාන්තරයි DC කියලා ලියන්න පුළුවන්. ඒ වගේම අපිට නැවතත් ලියන්න පුළුවන් AD තවත් මේක එක ලක්ෂණයක් මේක එක මේක දෙක මේක තුන්වෙනි එක මොකද්ද AD සමානයි BC කියලා ලියන්න පුළුවන්. ඒ වගේම අපිට නැවතත් ලියන්න පුළුවන් AD සමාන්තරයි BC කියලා. AD සමාන්තරයි BC කියලා ලියන්න පුළුවන්. ඔන්න ඔය ලක්ෂණය ටික අපි දැනගමු මූලිකවම. හරිනේ? මම මගන්නද මේක? හරිද? right. අපි නැවතත් සමාන්තරාශ්‍රයක් අඳින්න ඕනේ තව දෙයක් පැහැදිලි කරගන්න. අපි නැවත එකක් අඳිමු පල්ලෑන්. ඔන්න සමාන්තර බව තියෙනවා. සමාන බවත් මම ලකුණු කරනවා. ඔන්න සමාන්තර බව සහ සමාන බව ලකුණු කරා. එතකොට දැන් මෙතන කතා කරන්නේ දැන් සමාන්තර පාද දෙක සම්මුඛ පාද තියෙනවා සමාන්තර සම්මුඛ පාද. ඉතින් මේ සම්මුඛ පාද දෙක සමාන්තරයි. මෙන්න මේ දෙක අතර ලම්බ දුරක් අපිට හදා ගන්න පුළුවන්. ලම්බ දුරක්. ඔන්න මේ දෙක අතර තියෙන ලම්බ දුර. මේකට අපි කියනවා ලම්බ කියලා. එහෙම නැත්නම් අපි ABC කියලා ලකුණු කරොත් ABCD මේක EF කියලා අපි ලකුණු කරමු. EF කියන මේ ඇන්දේ මොකද්ද? EF කියන්නේ ලම්බ දුර. මේ ඊතලයක් දාලා ලියන්න ලම්බ දුර. ලම්බ දුර. දැන් DC පාදය සහ AB පාදය ගත්තොත් ලම්බ දුර තමයි මේ තියෙන්නේ. DC පාදය සහ AB පාදය අතර ලම්බ දුර තමයි EF කියලා කිව්වේ. දැන් අපිට ඒ වගේම මේ පාද දෙක අතර ලම්බ දුරකුත් හදා ගන්න පුළුවන්. දැන් ඒ පාදය අතර ලම්බ දුරක් අපි අඳුනොත් අපිට අඳින්න පුළුවන් මේ විදිහට. මෙන්න මෙහෙම ලම්බ බෝඩ් එකේ පල්ලෙහාන් ලියන්නකො පේන්න. හරි. එතකොට DC පාදය සහ AB පාද අතර ලම්බ දුර තමයි EF කියලා අපි කිව්වේ. එතකොට BC පාදය සහ AD පාදය අතර ලම්බ දුර තමයි මෙතන අපි අකුරක් දාමු G කියලා.
AG කියලා කිව්වේ. එහෙනම් AG කියන්නේ මොකද්ද? ලම්බ දුරම තමයි. මම ඒකත් මේ විදිහට ලකුණු කරලා පෙන්නනවා. ඔන්න ඔහම ලම්බක අඳින්න පුළුවන් කියන එක පළවෙනි කාරණේ තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? ඔව් සර්. right. එහෙනම් දැන් සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණත් අපි ඉගෙන ගත්තා. ඒ වගේම සමාන්තර සම්මුඛ පාද අතර අපිට ලම්බකයක් අඳින්නේ කොහොමද කියන එකත් අපි ඉගෙන ගත්තා. දැන් ඕගොල්ලෝ පොඩි ඉඩක් තියාගන්න ඕනේ. මේ කොළ පාට තීරුවක් තියෙනවා 31 පිටුවේ පොඩි ඉඩක් තියාගන්න මේ රූපේ කපලා අලවන්න. ක්‍රියාකාරකමක් තියෙනවා. ඍජු කෝණාශ්‍රයකින් සමාන්තරාශ්‍රයක් හදන විදිය මේක අපිට කරලා බලන්න පුළුවන්. ඒ නිසා ඒ රූපේ අඳින්න ඇඳලා පොතේ අලවන්න. පොඩි කොටසක් තියාගන්න ලොකු ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. පොත පිටුවකින් කාලක් වගේ තිබ්බනම් ඇති. හරිනේ. හරි සර්. right. එහෙනම් අපි යටින් ලියමු සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. right. එහෙනම් ඒක අපි එහෙම ලියලා ඉමු ඉස්සලාම ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. එහෙනම් අපි එක විදියක් ලියමු. ආයක ආධාරකයක් තමයි DC කියලා කියන්නේ. DC ගුණ කරන්න ඕනේ මොකෙන්ද? EF වලින්. අන්න හරි. EF වලින් තමයි ලම්බ උස වෙන්නේ. EF. තව විදියක් දැන් මේක හෝ අපි මේව හෝ කියලා දාගමු. ඒක එක ක්‍රමයක්. තව එකක් අපි ලියන්න පුළුවන් ඔබටම. අපි BC පාදය ගත්තොත් මොකද්ද ලම්බ උස? ඔව්. BC පාදය ආධාරකය. ලම්බ උස මොකද්ද? G. ඔව් AG. මොකද්ද? AG. AG. ඒ වලින් ඇදලා තියෙන්නේ. ඒ නිසා AG. ඇත්තම එහෙම නීතියක් නැහැ. ඒ වල ඉඳලා මඳිනවයි කියන එක අපිට වෙන තැනකට ලම්බයක් වෙන්නත් පුළුවන්. right. ඔන්න ඔය කාරණේ මතක තියාගන්න. එහෙනම් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය අපි හොයන්නේ ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස කියන කාරණයෙන් කියන එක තේරුම් ගන්න ඕනේ. ඒක ඉවර නම් කියන්න. ඉවරයි සර්. අනිත් අය ඉවරද? හරි. එහෙනම් අපි තේරුම් ගත්තා සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ ආධාරකය ලම්බ උසින් ගුණ කරලා. මේක ඇත්තටම පැහැදිලිවම අපි කියනවා නම් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි ආධාරකයේ දිග ගුණ කිරීම ආධාරකයට අනුරූප ලම්බ උස කියන එකයි එන්න ඕනේ. ඉතින් ලම්බ උස කියලා අපි කෙටියෙන් ලිව්වේ ඊට අනුරූප ලම්බ උසයි අපි ගන්න ඕනේ. එහෙම නැත්නම් වෙන ආධාරකයට අදාළ වෙන ලම්බ උසක් අරන් හරියන්නේ නැහැ. අර ත්‍රිකෝණය ගැන අපි කලින් දැනගත්තා. ඒ වගේම මේ ආධාරකයට අදාළ මේ ආධාරකයේ ඒක පැහැදිලිව තේරුම් ගන්න. හරි. දැන් අපි යන් පොඩි උදාහරණ ගානකට අපි බලව කරගන්න. අපි උදාහරණ ගානකට යන්. සමාන්තරාශ්‍රයක් අපි අඳිමු. පොඩි හරි අර හෙඩ්ජිට් කළා. හරිනේ. ඔන්න සමාන්තරාශ්‍රයක් ඇඳලා
මේ දුරක් දීලා තියෙනවා 10යි සෙන්ටිමීටර කියලා. ලම්බෝස දීලා තියෙනවා 6යි සෙන්ටිමීටර කියලා. 6යි සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. දැන් අපි මේකේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය හොයන්න යන්නේ. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. කීයද එන්නේ? वर्ग सेंटीमीटर 60යි 60යි. ඔව්. අපි මේක ලියලාම ලියන්න ඕනේ. ආධාරකය ගුණ කිරීම ලම්බ උස ආධාරකය 10යි සෙන්ටිමීටර ගුණ කිරීම 6යි සෙන්ටිමීටර කියලා ලියන්න පුළුවන්. එතකොට අපිට එනවා 60යි වර්ග සෙන්ටිමීටර කියලා කවුද? වර්ග සෙන්ටිමීටර 60යි. හරි. ඔයගොල්ලන්ගේ පොතේ බලන්න 33 වෙනි පිටුව 33 වෙනි පිටුව 33 වෙනි පිටුවේ තියෙනවා පේනව නේද පොත? අරගෙන තියෙන ළඟට නේද? පළවෙනි ගානේ තියෙනවා කොටස් තුනක්. ඒකේ තුන්වෙනි කොටස. ඒකේ තුන්වෙනි පළවෙනි එකේ තුන්වෙනි කොටස අපි හදමු. පළවෙනි එකේ තුන්වෙනි කොටස හදමු. දැන් මේ ටික හරි. රූපය අඳින්න පළවෙනි ගානේ තුන්වෙනි කොටස. හැදුවද? right කීයද? 160යි වර්ග සෙන්ටිමීටර. බලන්න අනිත් අය උත්තරේ හදන්න බලන්න. right දැන් අපි තෝරගන්න ඕනේ නැවත ලියනවා සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි ආධාරකය වැඩි කිරීම ලම්බ උස. ආධාරකය වැඩි කිරීම ලම්බ උස. කොහොමද තියෙන්නේ? කොහොම ලියන්න පුළුවන්. දැන් ආධාරකය මොකද්ද ලම්බ උස මොකද්ද? ඒකයි පැහැදිලිව තේරුම් ගන්න. දැන් මෙතන දත්තයන් කීපයක් දීලා තියෙනවා. 13 තියෙනවා 20 තියෙනවා 8 තියෙනවා. මොකද්ද ආධාරකය? netmi කීයද මොකද්ද ආධාරකය? 20 ඔව් ආධාරකය අපිට 20 කියලා ගන්න පුළුවන්. ඒ හේතුව ඊට අදාළ ලම්බ උසයි දීලා තියෙන්නේ. ලම්බ උස කීයද ඒක? 8යි 100. सेंटीमीटर 8යි right. එහෙනම් ආධාරකය 20යි සෙන්ටිමීටර ගුණ කිරීම ලම්බ උස 8යි. එතකොට උඩ කරපුවාම එනවා 8 වරක් 2 16යි 160යි වර්ග සෙන්ටිමීටර. වර්ග සෙන්ටිමීටර 160යි කියන එක අපිට පිළිතුර ලැබෙනවා. ඒ නිසා දැන් තේරුම් ගන්න ඕනේ දැන් මේකේ මේ බලන්නකො ලම්බ උස තියෙන එළියෙන්. ඉතින් එහෙම කියලා අපිට ඒක තමයි ගන්න වෙන්නේ ලම්බ උස 8යි විදිහට. ওই විදිහට අපිට පුළුවන් 23 ඒකාභ්‍යාසය සම්පූර්ණයෙන් කරන්න. තවත් එක් ගානක් අපි හදමු. ඒකේ පස්වෙනි ගාන බලන්න 34 පිටුවේ පස්වෙනි ගාන KLMN සමාන්තරාශ්‍රය වර්ගඵලය අපෙන් අහනවා. ඊට පස්සේ එච්චලාගේ අපෙන් අහනවා. අපි ඒ ගානට දැන් යම් පස්වෙනි ගානට ආසින්සනී හරිද? වේගය වැඩිද? හරි සර්. right එහෙනම් අපි පස්වෙනි ගානට යමු.
හරි right කීයද h සමානයි 6cm KLMN සමාන්තර වර්ගඵලය 60 cm වර්ග සෙන්ටිමීටර right හැබැයි පොතේ හදෙන්න ඕනේ මෙහෙම බලලා උත්තරේත් කියන්න පුළුවන් හදලත් කියන්න ඕනේ හොඳයි වාගේ උත්තරය රූපය අඳිමු පහයි සෙන්ටිමීටර 12 සෙන්ටිමීටර ඊළඟට 10 සෙන්ටිමීටර මෙතන ලම්බ උස දීලා තියෙනවා h කියලා. එහෙනම් ඉස්සලාම අහන්නේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය KLMN සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි අපි දන්නවා ආධාරකය මේවා ලියන්න ඕනේ ආධාරකය ගුණ කිරීම ලම්බ උස ආධාරකයේ විදිහට අපිට ගන්න පුළුවන් දැන් දීලා තියෙන එකට ආධාර බලන්න 12 කියන්නේ ආධාරකයක් 10 කියන්නේ ආධාරකයක් හැබැයි 10 කියන එක ගත්තොත් ඒකේ ලම්බ උස දීලා නැහැ ඒ නිසා ඒකෙන් අපිට උත්තරේ ගන්න බෑ ඒ නිසා අපි ආධාරකයේ 12යි ලම්බ උස 5යි ඒක තමයි අපි ගන්න ඕනේ එහෙනම් ආධාරකයේ 12යි ලම්බ උස 5යි එන්නේ දේ තේරුම් ගත්තා නම් මේ ගණන් ලේසි එයාට අදාළ කෙනා කවුද කියන එකයි තේරුම් ගන්න ඕනේ එතකොට 12 සරප්පා 60යි අපි දන්නවා වර්ග සෙන්ටිමීටර 60යි කියලා අපිට සමාන්තරාශ්‍රයේ වර්ගඵලය අපිට හම්බ වෙනවා වර්ග සෙන්ටිමීටර 60යි කියලා. දැන් මේ විදිහේම ගාණක් තමයි අපි ත්‍රිකෝණ ගාණෙත් හැදුවේ මතක ඇති. එතකොට දැන් මෙතනත් මොකද වෙන්නේ? දැන් අපි සමාන්තරාශ්‍රයේ වර්ගඵලය අපි දන්නවා. ඒ දන්න දේ ප්‍රයෝගී කරගෙන ආධාරකයක් දන්නවා ලම්බ උස නොදන්නවා. ඒ නිසා නොදන්න ලම්බ උස හොයාගන්න මේ වර්ගඵලය අපි ප්‍රයෝගී කර ගන්නවා. අශානි හරිද? හරි. දැන් මේකම අපි නැවත ලියන්න පුළුවන් මේ දේම වර්ගඵලය දැන් හොයාගත්තා වර්ග සෙන්ටිමීටර 60යි කියලා. ආධාරකයේ 10 විදියට අරගෙන අපිට ලියන්න පුළුවන් ලම්බ උස h කියලා. දැන් h නේ අපිට ඕනේ. h ඕනේ නම් අපිට 10 සෙන්ටිමීටර අයින් කරගන්න ඕනේ. මේ 10 සෙන්ටිමීටර ඉවත් කරගන්න අපි 10න් බෙදන්න ඕනේ. ඒ නිසා දෙපැත්තම අපි 10 සෙන්ටිමීටර වලින් බෙදමු. වෙනවා 10 සෙන්ටිමීටර වලින් බෙදනවා මේකට මේක කැපිලා යනවා. අපිට උත්තරයක් එනවා මේ පැත්තේ h කියලා. මේ බිඳුව කැපුණා සෙන්ටිමීටර 1 සෙන්ටිමීටරයක් කැපුණා අපිට එනවා සෙන්ටිමීටර 6යි කියලා. අපි හරි විදිහට අපි ලියමු 6යි සෙන්ටිමීටර කියලා. එහෙනම් h සමානයි 6යි සෙන්ටිමීටර කියලා අපිට උත්තරයක් එනවා. හරි. එහෙනම් ඊටු ගණන් ටික හදලා මට එවන්න වෙනවා. WhatsApp එකට දාන්න මේ ගණන් ටික හදලා ෆොටෝ එකක් විදියට එවන්න.
right අපි දැන් අලුත් මාතෘකාවක් ලියමු දෙවෙනි එක අද දවසේ ඉගෙන ගන්න ත්‍රිපේසියම් මේක විවිධ නම් කියනවා ත්‍රිපේසියම් කියලා කියනවා ත්‍රිපේසියම් කියලා කියනවා ත්‍රිපේසියමේ වර්ගඵලය අපි හොයන්න යන්නේ ත්‍රිපේසියමේ වර්ගඵලය හොයන්න යන්නේ ඉංග්‍රීසියෙන් අපි කියනවා trapezium කියලා. ඉංග්‍රීසි වචනේ ලියමු අපි trapezium ඉංග්‍රීසි වචනේ ලියා ගමු right දැන් අපි රූපයක් අඳගමු trapezium එකක් කියන කොමක්ද ඒක ලක්ෂණ අපි දැනගමු අපේ ගෙදර වහලේ හැඩරුව අපිට මතකයි අපේ ගෙදර තියෙන වහලේ හැඩරුව ඒ නිසා අපි මේ විදිහ එකක් අපි අඳගමු පේනවනේ රූපේ trapezium ඇන්දේ අපේ ගෙදර වහලේ වගේ මේකේ මෙන්න මේ පාද දෙක මේ සම්මුඛ පාද දෙක සමාන්තරයි trapezium මේ ලක්ෂණය තමයි සම්මුඛ පාද දෙක සමාන්තරයි ඒ වගේම මේ සම්මුඛ පාද දෙක මේ අතර ලම්බකයකුත් අපිට අඳින්න පුළුවන් අපි මේක ලකුණු කරොත් A B C D කියලා මේ A සිට මෙතන ලම්බකයක් අඳින්න පුළුවන් E කියලා. Hello. Good morning. Oh. 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 අර join meeting කියලා එකට ගියාද join meeting කියලා එකක් එන්නේ දැන් zoom එක open කරපුවාම එනවා join meeting කියලා එකක් අනේ එකෙන් අර link එකෙන් ගියා නම් හරි phone එකේම දැන් WhatsApp එක තියෙනවනේ WhatsApp එකෙන් ඒ link එක open කරපුවාම ඒකෙන් පුළුවන් ඒකෙන් කෙලින්ම යනවා zoom එකට ඔව් 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 තාත්තේ දැන් මම පන්තියක ඉන්නේ මේ තව ටිකකින් කතා කරන්නේ 19ට විතර right එතකොට ඔන්න ඔක සමාන්තරාශ්‍රයක් කියලා කිව්වා මොකද වෙන්නේ සම්මුඛ පාද දෙකක් සමාන්තර බවක් තියෙනවා සම්මුඛ පාද දෙක සමාන්තරයි සම්මුඛ පාද දෙක මේ තියෙන මං ඇන්දේ AE කියලා කියන්නේ ලම්බ උස එහෙනම් සමාන්තරාශ්‍රයේ වර්ගඵලය අපි හොයන්නේ මේ විදිහට සමාන්තරාශ්‍රයේ අපි ඉගෙන ගන්නනේ වර්ගඵලය හොයන්නේ දැන් මෙතන කතා කරන්නේ අපි ත්‍රිපේසියම ගැන trapeziumේ වර්ගඵලය අපි හොයන්නේ භාගයක් ලියා ගන්න මේක භාගයක් ගුණ කරනවා සමාන්තර පාද දෙකේ එකතුව සමාන්තර පාද දෙකේ එකතුව ගුණ කිරීම සමාන්තර පාද අතර ලම්බ දුර සමාන්තර පාද අතර ලම්බ දුර
පැහැදිලිද? සමාන්තර පාද අතර ලම්බ දුර. එතකොට ට්‍රපීසියමේ වර්ගඵලය සමානයි භාගය ගුණ කිරීම සමාන්තර පාද දෙක එකතුව ගුණ කිරීම සමාන්තර පාද අතර ලම්බ දුර. පැහැදිලිද? ඔන්න ඔය කතාව අපි ලියා ගන්න ඕනේ. දැන් මේකේ බලන්න මේ රූපයට අනුව භාගයයි ගුණ කිරීම මේක වරහන් ඇතුලේ මම ලියන සමාන්තර පාද දෙක එකතුව. ඒ කියන්නේ AB එකතු කරන්න ඕනේ DC ට. AB එකතු කරන්න ඕනේ DC ට. ඒ කියන්නේ සමාන්තර පාද දෙක එකතුව කියලා කියන්නේ AB දුර එකතු කරන්න ඕනේ DC දුර. ඒක ගුණ කරන්න ඕනේ සමාන්තර පාද දෙක අතර ලම්බ දුර අපි දන්නවා AE කියලා. සමාන්තර පාද දෙකේ ලම්බ දුර AE කියලා අපිට හම්බ වෙනවා. ඒ නිසා ත්‍රිපිසියමේ වර්ගඵලය අපි කතා කරන්නේ ත්‍රිපිසියමේ වර්ගඵලය සමානයි භාගයයි සමාන්තර පාද දෙක එකතුව ගුණ කිරීම සමාන්තර පාද දෙක අතර ලම්බ දුර. එතකොට අපිට එනවා භාගයයි AB එකතු කිරීම DC ඒ පාද දෙක එකතු කරන්න ඕනේ. ඒ වගේම ලම්බ දුර අපිට AE කියලා එනවා. ඒකත් අපිට දුර ගුණ කිරීමක් යටතේ අපිට සුළු කිරීම කරන්න පුළුවන්. හරිද? මේ කතාව තේරුණාද දැන්? ට්‍රපීසියමේ ලක්ෂණය තමයි සමාන්තර පාද දෙකක් තියෙනවා. අපේ ගෙදර අහලේ වගේ හරියට නිකන්. එතකොට මේ සමාන්තර පාද දෙක අතර ලම්බ දුර අපි දැනගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට සමාන්තරාශ්‍රයේ වර්ගඵලය මේ ත්‍රිපිසියමේ වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. භාගයයි සමාන්තර පාද දෙක එකතුව ගුණ කරන්න ඕනේ සමාන්තර පාද දෙක අතර ලම්බ දුරින්. right මේකට අදාළ අපි උදාහරණයක් කරමු. ඔයගොල්ලෝ නැවත රූපයක් අඳින්න. ඔය ලියාගත්ත නේද? යොහන් ලියලා තියෙන්නේ. යොහන් අශානි ලිව්වද? තාම ලියනවද? නිම්මි ලිව්වද තාම? ලිව්වා සර්. එහෙනම් නැවත රූපයක් අඳින්න සමාන්තර මේ ත්‍රිපිසියමක් මම රූපේමම තියාගන්නම්. තව රූපයක් අඳින්න උදාහරණයක් අපි කරන්න යන්නේ. උදාහරණ මෙන්න මේ දුරවල් මම ගන්නවා මේක සෙන්ටිමීටර 14යි මේක සෙන්ටිමීටර 6යි මේක සෙන්ටිමීටර 4යි කියලා අපි ගමු. දැන් අපි වර්ගඵලය ලියන්න යන්නේ ත්‍රිපිසියමේ වර්ගඵලය සමානයි භාගයයි ආධාරකයේ පාද දෙකේ එකතුව. ආධාර පාද දෙක කියන්නේ 14යි සෙන්ටිමීටර එකතු කරන්න ඕනේ 6යි සෙන්ටිමීටර වලට. සෙන්ටිමීටර 14 එකතු කරන්න ඕනේ සෙන්ටිමීටර 6ට. ඊට පස්සේ ගුණ කරන්න ඕනේ ආධාරකයේ ලම්බ උසින්. ලම්බ උස 4යි සෙන්ටිමීටර. ලම්බ උස 4යි සෙන්ටිමීටර. CM වර්ග සර්. බලමු හරිද කියලා. දැන් මේක දෙකට දෙක කපන්න පුළුවන්. මෙතන 4ට 2යි 2යි කියලා කපන්න පුළුවන්. මෙතන අපි දන්නවා 14යි 6යි කියන්නේ 20යි. 20 දෙකෙන් වැඩි කරපුවා අපිට එනවා. දැන් මෙතන එනවා 20යි සෙන්ටිමීටර ගුණ කිරීම 2යි සෙන්ටිමීටර කියලා. මම ඒක ලිව්වේ කාට හරි නොතේරෙනවා නම් ඒක ලියන්න ඕනේ හින්දා. මෙතන මේ දෙක ඉස්සලා එකතු කරලා ඉන්න ඕනේ. එකතු කරලා දෙකෙන් බෙදන්න තියෙන්නේ. දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ. 20 දෙකෙන් වැඩි කරපුවා අපිට එනවා වර්ග සෙන්ටිමීටර 40යි කියලා. ඒ නිසා පිළිතුර ට්‍රපීසියමේ වර්ගඵලය සමානයි වර්ග සෙන්ටිමීටර 40යි. පැහැදිලිද? ට්‍රපීසියමේ වර්ගඵලය සමානයි වර්ග සෙන්ටිමීටර 40යි.
හරිනේ. හරි ඊළඟට පෙන්නන්න ඔයගලන්ගේ 37 වෙනි පිටුව 37 වෙනි පිටුවේ තියෙනවා 23 දෙක අභ්‍යාසය 23 දෙක අභ්‍යාසය තියෙනවා. ඒකේ තියෙනවා අපි ගානක් හදමු තුන්වෙනි ගාන. තුන්වෙනි ගානයි අපි හදන්න යන්නේ ප්‍රධාන ප්‍රශ්න 3 අංක 3 ප්‍රශ්නාංක 3 රූපේ දක්වා ඇති ත්‍රිපිසියමේ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 60ක් නම් එහි x වලාගයයි අපෙන් අහන්නේ. මම රූපේ මකනවා. ඔයගොල්ලෝ හදන්න ප්‍රධාන ප්‍රශ්න අංක 3 ප්‍රශ්න අංක 3 එතකොට මේ තියෙන සමාන්තර පාද දෙක මේ සමාන්තර පාද එකක් තියලා තිනවා 13 සෙන්ටිමීටර කියලා අනිත් එක 11 සෙන්ටිමීටර ඊළඟට මෙතන x මෙතන දීලා තිනවා අංශක 90ක් කියලා අංශක 90ක් කියන දීලා තියෙන එකෙන් තේරුම තමයි අපි දන්නවා මේ ලම්බකයි කියන අදහස මේ සමාන්තර පාද දෙක අතර මේ ලම්බකය අපි දන්නවා කියන්නේ මේ සමාන්තර පාද දෙක අතර ලම්බකයක් ඇඳලා තිනවා ඒ නිසා ලම්බ දුර තමයි මේ x කියන්නේ කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඕනේ මෙතන අංශක 90ක් දැමීම තුලින් දැන් අපෙන් අහන්නේ x වලාගේ මේකේ දීලා තියෙනවා වර්ගඵලය මේකේ වර්ගඵලය දීලා තියෙනවා 60යි වර්ග සෙන්ටිමීටර කියලා වර්ගඵලය දීලා එහෙනම් අපි දන්න දේ තමයි ලියන්න ඕනේ x වලාගේ හොයන්න දන්න දේ ලියන්න ඕනේ මොකද්ද ත්‍රිපිසියමේ වර්ගඵලය අපි ලියමු බලන්න ලියලා උත්තරේ අරගෙන මට කියන්න බලන්න හරිද කියලා 5යි cm ද එක්කෙනෙකුගේ උත්තරේ 5 cm. අනිත් අය බලන්න ඒක හරියට කියලා මේ හරි ලියා ගන්න 5 cm කියලා. හැමෝම හදලා මට උත්තරයක් කියන්න ඕනේ. එතකොට තමයි මට තේරෙන්නේ ඕගොල්ලෝ මං කියපු දේ හරියට තේරුම් ගත්තද කියන එක. මම මේ නම් ටිකක් කියන්නම් ඕගොල්ලෝ මේකේ සම්බන්ධ වෙච්ච තව මම ලියාගත්ත නැති නමක් තියෙනවා නම් කියන්න කවුරු හරි නෙත්මි සෙනුරිකා අශානි මදුශිකා කවිෂා චමෝදි නෙත්මි කාව්‍යා ලක්ෂාන් සසංක ප්‍රමෝද් ජීවන්ත යොහාන් ආසින්සනි නේෂාදි රණසිංහ නෙත්මි නිම්මි නම කිය නොකිය වෙච්ච කෙනෙක් ඉන්නවා නම් කියන්න. කාගෙද නම නොකියුනේ? හංසක ඉන්නව නේද හංසක? ඔව් සර් ඒකයි නම අහන්නේ හංසක. වෙන කවුද? නෙත්මිලා දෙන්නම ඉන්නවා. සර් යසිරු ඔව් right හරි දැන් අපි ගානට යමු. right අපි ලියමු ත්‍රිපිසියමේ වර්ගඵලය.
වර්ගඵලය සමානයි භාගයයි ආධාරක පාද දෙක එකතුව. ආධාරක පාද දෙක කියලා කියන්නේ මේ සමාන්තර පාද දෙක තමයි මේ ගන්න වෙන්නේ. ඒතර අපි දන්නවා 13යි සෙන්ටිමීටර එකතු කිරීම 11යි සෙන්ටිමීටර කියලා. 13යි සෙන්ටිමීටර එකතු කිරීම 11යි සෙන්ටිමීටර. ඊට පස්සේ ඒක ගුණ කරන්න ඕන ලම්බ උසින්. ලම්බ උස තමයි අපි දන්නේ නැති එක සිම්පල් x කියලා ගන්න තියෙනවා. එතකොට ට්‍රැපීසියමේ වර්ගඵලය අපිට දීලා තියෙනවා මේ පැත්තේ 60යි සෙන්ටිමීටර කියලා. වර්ග සෙන්ටිමීටර. භාගය ගුණ කිරීම මෙතන අපි මේ දෙක එකතු කරමු. 13යි 11යි එකතු කරපුවාම අපි දන්නවා 24යි නේද? 24යි. ගුණ කිරීම x. දැන් අපිට සුළු කිරීමක් කරන්න පුළුවන් 2ට 2 1යි 12 24ට 12යි කියලා. 12. දැන් මේ ඉතුරු වෙන්නේ මොකද්ද? 60යි සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර සමානයි 12යි සෙන්ටිමීටර ගුණ කිරීම x කියලා එකක් තමයි ඉතුරු වෙන්නේ. ඉතින් අපිට x නේ ඕනේ. x ඕනේ නම් මොකද්ද අපි කරන්න ඕනේ? net මේ මොකද කරන්න ඕනේ? සර් මේ සෙන්ටිමීටර් 12 60 12න් බෙදනවා. ඔව් 12න් බෙදන්න. මොකද සම්බන්ධය අපි දන්නවා ගුණ කිරීම සම්බන්ධය නැති කරන්න අපි ගුණ කිරීමක් දාන්න ඕනේ. ඒ සම්බන්ධය නැති කරන්න අපි මොකද කරන්නේ? ගුණ කිරීමක් තියෙන නිසා බෙදීමක් දාන්න වෙනවා. දෙපැත්තම අපි 12න් බෙදමු. 12න් බෙදුවා අපිට එනවා මේ පැත්තේ x 12 12 එකයි 60ට 5යි. ඒ නිසා අපිට එනවා 5යි සෙන්ටිමීටර කියලා. ඒ නිසා අවසාන උත්තරේ මම මේ පැත්තේ ලියන්නම් x සමානයි සෙන්ටිමීටර 5යි. ඒ නිසා ජීවන්ත කියපු ඔව් ආසින්සනා තේරුණාද? ඔව් සර්. එහෙනම් අපිට ඒ විදිහේ ගානක් අපිට දැන් හොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් ඒකේ අභ්‍යාසය පුතාලට කරන්න පුළුවන් ඈ 23 දෙක අභ්‍යාසය කරන්න පුළුවන්. ඒක කරලා WhatsApp කරන්න ඊළඟ සතිය වෙන්න ඉස්සෙල්ලා ආයි අපි කතා කරන්නේ බ්‍රහස්පතින්දා උදේ 7:00ට ඊළඟ සතියේ. ඒ නිසා මේ ඒ වෙනකොට හදලා එවන්න. දැන් අපි බලමු මේ තව එක මාතෘකාවක් තියෙනවා මේක ඉවර කරන්න ඉස්සෙල්ලා. තාම ලියනවද? තාම ලියනා ඉන්නවද? ඊළඟට එනවා වෘත්තයක වර්ගඵලය. අපේ අද දවසේ කතා කරන තුන්වෙනි මාතෘකාව වෘත්තයක වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය ගැන තමයි කතා කරන්නේ. වෘත්තයක් ගැන අපි කතා කරන්නේ. මේ පාඩම ගොඩාක් වැදගත්. මොකද 11 පන්තියට යනකම් මේ වෘත්ත ගැන කතා කරනවා. අනිත් ඒවාත් ගැන කියනවා. නමුත් වෘත්ත ගැන විශේෂයි. ඊට පස්සේ වෘත්තයේ කොටස් ගැනත් අපි කතා කරනවා. වෘත්ත ඛණ්ඩ පිළිබඳව. ඒ නිසා වෘත්ත ගැන දැනගන්න ඕනේ. ඉතා පැහැදිලිව. මම වෘත්තයක් අඳින්නම් මේක ලක්ෂණ අපි පැහැදිලි කරගන්න ඕනේ ඉඳා. ඔයගොල්ලෝ අඳින්න මේක. අපි මේකට කියනවා කේන්ද්‍රය කියලා. කේන්ද්‍රය ඕ කියලා ලකුණු කරමු. කේන්ද්‍රය කියලා අපි ලියා ගමු. කේන්ද්‍රය. කේන්ද්‍රයේ ඉඳලා මේ පරිධියට අඳින. මේකට අපි කියනවා පරිධිය කියලා. එතකොට මේ පරිධියට අඳින රේඛාවට අපි කියනවා අරය කියලා. සිම්පල් R කියන එකෙන් තමයි අපි ලකුණු කරන්නේ හැමතිස්සෙම. සිම්පල් R කියන්නේ අරය. ඒ වගේම මේ කේන්ද්‍රය හරහා යන ජායට අපි කියනවා විස්කම්භය කියලා. ඔව් කේන්ද්‍රය හරහා යන ජායට අපි කියනවා විස්කම්භය කියලා. ඒකට අපි සිම්පල් D අකුරෙන් තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ සිම්පල් D සමානයි අපි දන්නවා 2R කියන එක අපි මීට කලින් දන්නවා. වෘත්තයක කේන්ද්‍රය වෘත්තයක අරය වගේ දෙගුණයක් තමයි විස්කම්භය කියන එක දන්නවා. පැහැදිලිද? දැන් මේ කේන්ද්‍රය හරහා යන ජායට අපි කියනවා විස්කම්භය කියලා. ඒක අරය වගේ දෙගුණයක් වෙනවා. මෙතන ඉඳලා මෙතනටත් R, මෙතන ඉඳලා මෙතනටත් R. ඒ නිසා
අපි ලියන්න පුළුවන් මේ මත තියාගන්න විස්කම්භය සමානයි අරේ වගේ දෙගුණයක් කියලා. එහෙම නැත්නම් d සමානයි 2r කියලා අපිට ලියන්න පුළුවන්. ඇඳ ගන්න ඕක. d සමානයි 2r. හරි. දැන් ඔයගොල්ලෝ මේ පාට කොලයකින් කපලා අලවන්න එකක් තියෙනවා ක්‍රියාකාරකමක් විදියට. ඒකට ඉඩ තියාගන්න පිටු කාලක් විතර යයි. ක්‍රියාකාර මේක එකෙන් පාට කොලයකින් අලවලා මේ විදියට කපලා අපේ ඍජු කෝණාශ්‍රයක් හදන ආකාරය තමයි මේ වෘත්තයේ ඍජු කෝණාශ්‍රයක් හදන ආකාරය තමයි මේ රූපේ දැක්වෙන්නේ. ඒ ක්‍රියාකාරකමේ කරන්න තියෙන්නේ ඒක. ඒක ඔයගොල්ලෝ කරලා පොතේ අලවන්න. පැහැදිලිනේ? ක්‍රියාකාරකම දෙක තියෙනවා. ඒක පොතේ කපලා අලවන්න ඉඩ තියාගන්න පිටු කාලක් විතර යයි. ආවේ දැන් ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ නැවතත් වෘත්තයක් අඳිමු. වෘත්තයක් අඳිමු. මේ තියෙන්නේ කේන්ද්‍රය මේක සිම්පල් r කියලා ගත්තොත් r සිම්පල් r අපිට මේකේ සූත්‍රය ලියන්න පුළුවන් වෘත්තයක වර්ගඵලය සමානයි මතක තියාගන්න. වෘත්තයක වර්ගඵලය සමානයි 5r වර්ගය. 5r වර්ගය මේක හැදෙන විදිය අපි දන්නවා ක්‍රියාකාරකමේ පෙන්නනවා. ඍජු කෝණාශ්‍රයක් හැදෙන්නේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය අපි දන්නවා දිග වැඩි කිරීම පල්ල කියලා හැදෙන්නේ. ඒ නිසා අපිට දිග එනවා 5r කියලා. ඊට පස්සේ පළල එනවා r කියලා. ඒ නිසා අපේ වර්ගඵලය 5r වර්ගය කියන එක මතක තියාගන්න ඕනේ. මේකේ 5 කියලා කියන්නේ කීයද? හැමතිස්සෙම අපිට ගන්න පුළුවන් 7න් 22. මේ 5 සඳහා අපිට ගන්න පුළුවන් 7න් 22. මේක පාට කළ වෙන පාටකින් කොටු කරගන්න. මේක 5 කියලා කියන්නේ 7න් 22. right. අපි ගානක් හදමු. මේක ලියලා ඉවරයිද? නෙත්මි මේක හරිද? ලිව්වද? ඔව් සර්. right. එහෙනම් අමතක කරන්න බෑ. අර ක්‍රියාකාරකම කරගන්න ඕනේ. ක්‍රියාකාරකම කරපුවාම පේනවා මෙතන වර්ගඵලය වෘත්තයක වර්ගඵලය සමානයි 5r වර්ගය කියන සූත්‍රය එනවා. මේක ඕන වෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ ලියන්නම. ඒ නිසා මේක අමතක කරන්න බෑ. ඒ නිසා 5 සමානයි 7න් 22 කියන එකම පාවිච්චි කරන්නේ දිගටම. ඒ නිසා ඒකත් මතක තියෙන්න ඕනේ. අපි දැන් යම් ගානකට උදාහරණයක් අපි ලියමු. මම මේ පැත්තේ රූපය අඳින්නම්. අපිට ගාන හදා ගන්න ඕනේ ඉඳා. මෙතන සිම්පල් r සමානයි අපිට 7 cm කියලා ගමු. කේන්ද්‍රය ඕ විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට අපිට අහනවා මේකේ වර්ගඵලය. වෘත්තයේ වර්ගඵලය අපි ලියමු. වෘත්තයේ වර්ගඵලය සමානයි අපි දන්නවා 5r වර්ගය කියන එකයි අපි ගන්නෙ. 5r වර්ගය. ඒ නිසා අපිට ලියන්න පුළුවන් 5 කියලා කියන්නේ 7න් 22. ගුණ කිරීම r කියලා කියන්නේ 7යි.
සෙන්ටිමීටර් 7 ගුණ කිරීම සෙන්ටිමීටර් 7 කියලාම ලියුවා නම් හොඳා. r කියන්නේ සෙන්ටිමීටර් 7 ගුණ කිරීම සෙන්ටිමීටර් 7. දැන් මේ 7ට 7 කපන්න පුළුවන්. පේනවනේ. එතකොට 22 7න් ගුණ කරන්න තියෙන්නේ. 22 7න් ගුණ කරපුවාම කීයද? 7 2 14යි. 4 2 14යි 15යි 154යි. वर्ग सेंटीमीटर කියලා එනවා. वर्ग सेंटीमीटर 154යි අපේ පිළිතුර. තේරුණාද හැමෝටම? වේගය වැඩිද? වෘත්තයක් තියෙනවා. එහෙනම් වෘත්තයේ වර්ගඵලය වෙන සූත්‍රය දැන් දන්නවා. πr වර්ගය කියලා. වර්ගය කියන එකේ තේරුම දෙපාරක් ගුණ කරන්න ඕනේ කියන එක. r වැඩි කිරීම r කියන එකයි එන්නේ වර්ගය කියන එකට. එතකොට මෙතන 22 7න් 22 ගුණ කිරීම 7 අරය කියන්නේ 7යි. තවත් 7කින් ගුණ කරන්න වෙනවා වර්ගය නිසා. ඒ නිසා මෙතන පේනවා 7ට 7 කැපෙනවා. 7ට 7 කැපුණාම අපිට එනවා 22 ගුණ කිරීම 7 කියලා. 22 7න් ගුණ කරපුවාම අපිට එනවා 154යි කියලා. පැහැදිලිද? ලක්ෂාන් හරිද? ලක්ෂාන් පැහැදිලිද? එහෙනම් අපිට ওই විදිහට හදන්න පුළුවන්. තව එක ගානක් මම හදන්නම් ඔයගලන්ගේ පහසුව සඳහා 41 වෙනි පිටුව හොයන්නකො 41 වෙනි පිටුව. අච්චු පොතේ තියෙනවා 41 වෙනි පිටුව බලන්න හැමෝම. ඒකේ තියෙනවා දෙවෙනි ගාන පහත් දක්වන වර්ගඵලයේ සහිත වෘත්තවල අරය ගණනය කරන. දැන් මේක අනිත් පැත්ත අහලා තියෙනවා. දැන් අරය දීලා වෘත්තයේ වර්ගඵලය හොයන්න කිව්වොත් මේ විදිහට අපිට හොයන්න පුළුවන්. පැහැදිලිනේ? දැන් අපිට වෘත්තයේ අරය දීලා මේක අපිට කියනවා වර්ගඵලය හොයන්න කියලා. එතකොට අපිට හොයන විදිය දැන් දන්නවා. දැන් ඊට පස්සේ කියනවා වර්ගඵලය දීලා අරය හොයන්න කියලා. එහෙනම් දෙවෙනි ගාන අපි අඳිමු. ඒ නිසා දෙවෙනි ගානට අපි යන් ඔයගලන්ගේ අච්චු පොතේ තියෙන එක ගානක් අපි හදමු. වෘත්තයක් අඳිමු අපි මේ විදියට. රූපේ දීලා නැති වුණාට වෘත්තය r කියලා ගම්මු. वर्गඵලය දීලා තිනවා මේකේ වර්ගඵලය කීයද 616යි වර්ග සෙන්ටිමීටර කියන එක දීලා තිනවා 616යි වර්ග සෙන්ටිමීටර. එතකොට අරයයි අපෙන් අහන්නේ r වලගේ අපෙන් අහන්නේ. ඒ නිසා r වලගේ අපි හොයාගමු මේ විදියට. වෘත්තයේ වර්ගඵලය අපි ලියමු නැවතත්. වෘත්තයේ වර්ගඵලය සමානයි πr වර්ගය. ඔය ටික ලියන්න ඕනේ. දැන් අපි දන්න දේ ලියනවා. දැන් ප්‍රශ්නයක් ආවයන් පස්සේ අපි මොකද කරන්නේ? ප්‍රශ්නේ ගැටලුව ගැන අපි දන්නේ මොනවද කියන ඉස්සෙල්ලාම හිතන්න ඕනේ. එහෙම හිතලා තමයි අපි නොදන්න දේ හොයාගන්නේ. ඒ නිසා වර්ගඵලයේ පැත්තට අපි දාගමු 616යි. වර්ග සෙන්ටිමීටර 616යි. π කියන එක අපි දන්නවා 7න් 22යි කියලා. r තමයි අපි දන්නේ නැත්තේ. r දන්නේ නැහැ. right. දැන් අපිට r තමයි හොයාගන්න. r පැත්තකින් තියලා මේ 7න් 22 අයින් කරලා එමු. අපි ඉගෙනගෙන තියෙනවා සමාන ලකුණක් ගුණ කිරීමක් එක්ක තියෙනකොට අපිට හරහට ගුණ කරන්න පුළුවන්. හරහට ගුණ කරන්න පුළුවන්. අපි කියනවා හරස් ගුණිතය කියලා. ඒ කියන්නේ මේ 7 ගුණ කරන්න පුළුවන් 616න් ඒ වගේම 22න් බෙදන්න පුළුවන්. බලන්නකො මෙහෙම ලියවන වාට තේරෙනවද කියලා? ගුණ කිරීම 7 බෙදීම 22. මම මොකද කරේ? මෙතන පැත්තෙන් ඉන්නේ r වර්ගය. මම කරපු දේ පැහැදිලිද බලන්න. මේ 7 කියන එක හරහට ගුණ කරා. එතකොට 616 ගුණ කිරීම 7 22 තියෙන්නේ උඩ. ඒ නිසා ඒක පල්ලෙහාට ගෙනිච්චා. අපිට එනවා 22 පල්ලෙහාට. ඒ කියන්නේ හරය විදියට. හැමෝටම තේරෙනවද? නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න. දැන් 616 22කින් බෙදනවද කියලා බලමුද පොඩ්ඩක්. අපිට එතකොට ලේසියෙන් බෙදනවා නම් 22කින් බෙදනවද බලමුකෝ. 22 ඒවා අපි දන්නවා 3ක් වුණොත් 66ක් එනවනේ. 22 ඒවා 2ක් 44යි. 11න් 7යි 76ක් කියලා එන්නේ නේද? 176යි. 22 ඒවා 176ට කීයක් ඇද්ද? අටක් ගුණ කරම 8 16 16යි දානවා. කිතුරු 8 16 16ක 17. රයිට් එනවා.
ඒ කියන්නේ මෙතන 8ක් එනවා. බෙදලා බලන්න 616 22න් බෙදුවාම එනවා 28ක් කියලා. එහෙනම් 22ට 22 එකයි 616ට 28යි කියලා මම කපලා දානවා. පේනවද? මම මේ කපනවා 22ට 22 එකයි 616ට 22 වා 28යි. ඔව් 28යි කියලා කපන්න පුළුවන්. ඊට පස්සේ 28 7ෙන් ගුණ කරන්නයි තියෙන්නේ. 196යි. ඔව් අර නම්බරක් අට 56. එකසි අනුහයෝ 196. එතකොට R වර්ගය කියන එක සමාන වෙනවා 196 වර්ග සෙන්ටිමීටර කියලා. ඊට පස්සේ වර්ගමූල ලකුණ දාලා. අන්න රයිට්. වර්ගය දැන් අපිට වර්ගය වැඩක් නැහැ නේ. වර්ගය නැති කරන්නයි අපිට ඕනේ. මම බෝඩ් එකේ මේ පැත්තෙන් ලියනවා. R වර්ගය සමාන 196යි වර්ග සෙන්ටිමීටර කියන එක ලියන්න පුළුවන්. අපිට වර්ගය නැති කරන්න දෙපැත්තටම වර්ගමූල දාන්න පුළුවන්. වර්ගමූල දාපුවාම 196යි වර්ග සෙන්ටිමීටර කියලා ලියනවා. එතකොට මේ R වර්ගය වර්ගමූලය ගත්තාම නැති වෙනවා වර්ගය. එතකොට R කියලා එන්නේ. 196 වර්ගමූලය කීයක් වෙයිද? 14යි දී. 14යි. ඔව්. අනිත් අයට තේරෙනවද බලන්න 14 14 වැඩි කරලා බලන්න. 4ක් අතර 16න් අය දාන්නේ අකිතුරු 4ක් 4ක් 5යි. මෙතන 14යි 6යි 9යි 196 එනවා. ඒ නිසා පුතා කියපු උත්තරේ හරියි. 14යි මේ සෙන්ටිමීටර වර්ග නැති වෙනවා. අපිට උත්තරයක් එනවා එහෙනම් R සමානයි වර්ග සෙන්ටිමීටර 14යි කියලා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි වර්ගඵලය දුන්නොත් අරය හොයාගන්න වෙන්නේ. වර්ගඵලය දුන්නොත් අරය හොයාගන්න වෙන්නේ ඔය විදිහට ඔය ක්‍රමයට. ඒ නිසා මම හිතන්නේ ඔයගලන්ට අද දවසේ අපි කතා කරපු දේ තේරුණා කියලා. අද අපි කතා කරේ ප්‍රධාන කොටස් තුනක් ගැන වර්ගඵලයේ ප්‍රධාන කොටස් තුනක් ගැන. එකක් සමාන්තරාශ්‍රය වර්ගඵලය අපි කතා කරා. ඊට පස්සේ ත්‍රිපිසීමේ වර්ගඵලය කතා කරා. අවසාන විදියට වෘත්තයේ වර්ගඵලය කතා කරා. ඔයගලන්ට ක්‍රියාකාරකමක් තියෙනවා පොතේ කරන්න. ඒක කරන්න. ඒ වගේම අභ්‍යාසය කරලා මට එවන්න. අපි බලමු ඊළඟ සතියේ ඊළඟ පාඩම කරන්න. හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද අහන්න? කාට හරි ප්‍රශ්නයක් තියෙනවද අද දවසේ කරපුවා? හරි මම හිතනවා හැමෝටම තේරුණා කියලා. පන්තිය අනිත් අයටත් මතක් කරන්න ඔයගොල්ලෝ කතා කරලා දන්න අයට කියන්න ඊළඟ දවසේ මේ පන්තියට හැමෝම සහභාගී වෙන්න කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි පන්තිය